समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. පින්වත්නි, සත්‍ය අවබෝධයෙන් තොරව මේ දුක අපට නිමා කරන්න වෙන විදිහක් බුදුරජාණන් වහන්සේ අපට පෙන්වුවේ නැහැ. ලෝකේ සත්‍ය අවබෝධය සම්බන්ධ විවිධ අදහස්, විවිධ මතිමතාන්තර පවතිනවා. ඒතර මේ සත්‍ය අවබෝධය කියන එක පිළිබඳ ලෝකයේ තුල පවතින විවිධ මතිමතාන්තර, විවිධ කතාබහ සම්බන්ධව අපි ගැඹුරින් විශ්ලේෂණය කරලා විමසලා බලනකොට අපට තේරෙනවා, අපට ඒත්තු ගැන්වෙනවා, අපට දැනෙනවා බොහොම වැදගත් දෙයක්. ඒ තමයි මේ සත්‍ය අවබෝධය තමා තුළ ඇති වුණාට පස්සේ සාංශාරික ජාලය බිඳ වැටෙනවා කියන එක. මේ සාංශාරික ජාලයත් එක්ක අපි නිරන්තරයෙන් එකතු වෙමින් යන ගමනක් නේ අපිට තියෙන්නේ. මේ සාංශාරික ජාලයත් එක්ක එකතු වෙමින් යන ගමන බිඳ වැටවීම පිණිස පින්වත්නි, මේ ජීවිතයේ තුලදීම අපට අවබෝධයක් ගොඩනගා ගන්න පුළුවන්. එතකොට ලෝකයේ දකින්න විදිහක්, අවබෝධයටපත් වෙන ශ්‍රාවකෙක් ලෝකයේ දකින්න විදිහක් තියෙනවා. එයා තුල ගොඩනගින්න ඕන සීලමය ප්‍රතිපදාවට නිශ්චිත හැඩයක් තියෙනවා. එතකොටයි යා තුළ උපශාන්ත භාවය මතුවෙන්නේ. එතකොට ඒ පුද්ගලයාගේ අභ්‍යන්තර චිත්තසංතානය තුළ තමයි සදාතනික නිබීම කියන ස්වභාවය මතුවෙන්නේ. එතකොට ඒ පුද්ගලයා තුළ ශරීරයේ බිඳිලා යන්න කලින් අවබෝධය කරා යන්න ඕන විධික්‍රම බුදුදහම ඊටාම මැනවින් බොහොම පැහැදිලිව අපට දේශනා කරලා තියෙනවා. අර එක දේශනාවක තියෙනවා විත්තන්නෝ පුරා බේදෝ පුබ්බ මන්තම නිස්සිතෝ. බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරනවා යම් පුද්ගලයෙක් Tamanගේ ශරීරයේ බිඳිලා යන්න කලින් තෘෂ්ණාව නැති කරලා අතීත ජීවිතයේද ඇසුරු කරන්නේ නැතුව වර්තමානයේටද චෝදනා කරන්නේ නැතුව, දැන් ගොඩාක් දෙනෙක්ගේ ජීවිතවල වර්තමානයේට චෝදනාවක් තියෙනවා. වර්තමානයේට පුද්ගලයා චෝදනා කරනවා. ඒ කියන්නේ වර්තමානයේට චෝදනා කරන්නේ වර්තමාන අත්දැකීම පිළිබඳව මුලාවක් පවතින තාක්කල් විතරයි. අද ලංකාවේ බොහෝ දෙනෙක් වර්තමානයේ තුල මුලා වෙලා, ලෝකේ බොහෝ දෙනෙක් එහෙමමයි. ඒ කියන්නේ මුලා වෙලා වර්තමානයේට, ඒ නිසා යා තුළ යම් චෝදනාවක් තියෙනවා. මොකද වර්තමානයේ එක්කෝ චෝදනාව යනවා බාහිරට, එක්කෝ Tamanට චෝදනාව යනවා. එතකොට මේ දෙකටම යනකොට ඒගොල්ලෝ එක්තරා අන්තගාමී දෘෂ්ටිගත වීමකින් තමයි එයාලා ලෝකේ අත්දකින්නේ. එක්කෝ මරණින් මත් උපතක් ඇත නැත වගේ දෘෂ්ටියකටත් හිර වෙන්න පුළුවන්. අත්තකිලමතානුയോഗයේ, කාමසුකල්ලිකානුയോഗයේ ආදී දැඩි අන්තගාමී පිළිවෙත් වලටත් අවතීර්ණය වෙන්න පුළුවන්. එතකොට එහෙම අවතීර්ණය වීමක් පුද්ගලයා තුළ මතුවෙන්නේ සාමාන්‍ය ලෝකයේ කෙනෙක් වර්තමානයේ චෝදනාව යවනවා. වර්තමාන අත්දැකීම ගොඩනැගුණේ කොහොමද කියලා එයාට තේරෙන්නේ නැහැ පින්වත්නි. එයා වර්තමාන අත්දැකීම තුළ මුසපත් වෙලා වර්තමාන අත්දැකීම ගොඩනැගුවාය, වර්තමාන අත්දැකීම ගොඩනැගුණාය කියලා යම් මුලාවක් ඒ පුද්ගලයා තුළ පවතිනවා. ඒ මුලාව පවතින තාක්කල් ඒ පුද්ගලයාට සදාතනික නිවීමක්, සදාතනික සුවපත් වීමක් අත්දකින්න ලැබෙන්නේ නැහැ පින්වත්නි. එතකොට අතීත ජීවිතයත් ඇසුරු නොකොට බුද්ධ දේශනාව කියනවා, අතීත ජීවිතයත් ඇසුරු කරන්නේ නැතුව වර්තමානයේටත් චෝදනා කරන්නේ නැතුව එයාගේ හිත සකස් කරගෙන තියෙනවා නම් අන්න ඒ විදියට ලෝකේ දකින්න කෙනා කතන් දස්සී කතන් සීලේ උපසන්තෝති උච්චති.
අන්න එහෙම ලෝකයේ දැක්කොත් ඒ විදියට එහෙම කොහොම දැක්කොත්ද කොහොම සිල් රැක්කොත්ද මේ නිවීම ඇති වෙන්නේ කියලා නේ මතුවෙන්නේ. එතකොට ඒකට දෙන්න පුළුවන් ඒ උපශාන්ත මුනිවරයෙකුට දෙන්න පුළුවන් ස්වභාවය තමයි අතීතයට චෝදනාව යවන්නෙත් නැහැ. වර්තමානයට චෝදනා කරන්නෙත් නැහැ. වර්තමානයට චෝදනා කරනවා ගොඩක් අය. බාහිරට චෝදනා කරනවා. ඒ කියන්නේ මේ පවතින අත්දැකීම කවර අත්දැකීමක් හෝ එළියේ කෙනෙක් මේක හැදුවා වගේ අදහසක් එන්න පුළුවන්. දෙමව්පියන්ට චෝදනාව යන්න පුළුවන්. පෞල් සංස්ථාවේ තියෙන අවිධිමත් භාවය නිසා මේ බඳු තත්ත්වයන් උද්ගත වුණායි කියලා කෙනෙක් හිතන්න පුළුවන්. ඉතින් මේ විදිහට එළියට යනවා. එක්කෝ මම මගේ අභ්‍යන්තරේ මගේ වැරද මගේමයි වරද කියලා Tamanට නිකන් චෝදනා කරගන්න මට්ටමක් එන්න පුළුවන්. නමුත් ඒ ඔක්කොම එක්කෝ අතීත ජීවිතයේ ඇසුරු කරමින් චෝදනා කරනවා. එක්කෝ වර්තමානයේට චෝදනා කරනවා. එතකොට මේ බඳු චෝදනා කරන තැනකට යථාර්ථය නැහැ. මොකද යථාර්ථය කියලා කියන්නේ හේතු සහිතව විමර්ශනය කරන එක. ඒ හේතු සහිතව විමර්ශනය කරනකොට ඒ ශ්‍රාවකයා තුළ යම් සංසිඳීමක් ආත්ම දමනයක් ඒ පුද්ගලයා තුළ ගොඩනැගෙන්න පටන් ගන්නවා. නිරාසන්ති අනාගතේ අතීතා නානුසෝචති විවේක දස්සී පස්සේසු දිට්ටි සුචුට ච න නියති. එතකොට මේ අවබෝධය කරා ජීවිතේ විවෘත වෙන්න කැමති ශ්‍රාවකයා අනාගතේ තෘෂ්ණාවක් හදන්නෙත් නැහැ. ඒවාට අනුව යාට ශෝක වැළපීම් සෝසුසුම් හෙලීම් ඒව මොකක්වත් ඇත්තෙත් නැහැ. එතකොට ඒ වගේම තමයි ස්පර්ශය තුල යම් විමර්ශනයක් ස්පර්ශය තුල විමසා බලන සුළු ගතියක් ඒ ශ්‍රාවකයා තුල පවතිනවා. ඒ ස්පර්ශය තුල විමර්ශනය කිරීමක් ඒ ශ්‍රාවකයා තුල පවතින නිසා ඒ බඳු ස්පර්ශයේ පිළිබඳ යථාර්ථ අවබෝධය පදනම් කරගෙන ශ්‍රාවකයා තුල මේ අත්දැකීම ස්පර්ශය නිසා උද්ගත වෙච්ච තත්ත්වයක් බවත් ස්පර්ශයෙන් නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යන තත්ත්වයක් බවත් ඒ ශ්‍රාවකයා ඊටා මනවින් තේරුම් ගන්නවා. එතකොට යාට දෘෂ්ටිගත වීමක් එයා තුළ දකින්ට ලැබෙන්නේ නැහැ පින්වත්නි. ඒ බඳු දකින්ට ලැබෙන්නේ නැති ශ්‍රාවකයා තුළ තමයි ත්‍රාන්හාවෙන් සදාතනික මිදීමක් තණ්හාවෙන් සදාතනික සමුගැනීමක් ඒ ශ්‍රාවකයා තුළ ගොඩ නැගෙන්නේ. එතකොට මෙන්න මේ විදියට ලෝකයේ දැක්කොත් එහෙම ඒ දකින්න ශ්‍රාවකයා තුළ රාග ద్వේෂ මෝහයන් දුරු වෙලා සම්පූර්ණයෙන් අවබෝධය කරා Tamanගේ හිත ගොඩනගා ගන්න පුළුවන් මට්ටමට යාගේ චිත්තාභ්‍යන්තරය සකස් වෙන්න පටන් ගන්නවා. ඒ බඳු සකස් වීමකට අපි එකතු විය යුතුයි. දැන් ඒ බඳු සකස් වීමකට එකතු නොවි සදාතනික දුක නිමා කරන්න පුළුවන්කමක් නැති නිසා අප පුළුවන් තරම් අවබෝධයේ පැත්තට අපේ හිත නම්මා ගත යුතුයි. අවබෝධයට බර විය යුතුයි. දැන් අද මාතෘකාව හැටියට අපි මීට පෙර දේශනා කරලා තියෙන දහම් කාරණයක් පිළිබඳව විමසලා තියෙනවා. මෛත්‍රී භාවනාව විදර්ශනා කරන ආකාරය අනුකම්පාවෙන් පහදා දී එයින් නිවන් අවබෝධ කරගන්න ආයුරු පහදා දෙන්න කියලායි මතු කරන්නේ. මෛත්‍රී භාවනාව කියන්නේ අපි අතර වඩාත් ජනප්‍රිය බොහෝම ප්‍රකට භාවනාවක් නේ. එතකොට මෛත්‍රී භාවනාව කියන එක නිකම්ම අයින් කරන්න පුළුවන් කමක් නැහැ. මෛත්‍රී භාවනාව දියුණු කිරීම කියන එක මූලික වශයෙන්ම ශ්‍රාවකයෙකුට හරිම උදව්වක් පවතින දෙයක්. නීවරණ යම් කලමනාකරණය කර ගැනීමකට පවා මෛත්‍රී භාවනාව පුහුණු කරන එක හරිම උදව්වක් පින්වත්නි. ඒකෙන් හරි ලොකු අනුග්‍රහයක් අපට තියෙනවා. එතකොට එහෙම අනුග්‍රහයක් තියෙන නිසා අපි මෛත්‍රී සමාධිය දියුණු කළ යුතුයි. බුද්ධ දේශනාවේ තියෙනවා මෙත්තාය භික්කවේ චේතෝ විමුක්තියා සේවිතාය භාවිතාය බහුලීකතාය යානිකතාය වත්තුකතාය අනුටිතාය ಪರಿචිතාය සුසමාරද්දාය කියන්නේ මෙත් මෛත්‍රී චිත්ත විමුක්තිය දියුණු කරගත යුතුයි. එතන මෛත්‍රී චිත්ත විමුක්තිය දියුණු කරගෙන මෛත්‍රී චිත්ත විමුක්තියෙන්ම නිරෝධ සමාපත්තියට එකතු වෙන්න පුළුවන් විධික්‍රම ගැන ධර්මයේ තුලින් හොයාගන්න පුළුවන්. දැන් මෛත්‍රී චිත්ත විමුක්තිය කියලා කියන්නේ මෛත්‍රිය සම්බන්ධ සියුම් දැනීම පමණක් ඉතුරු වෙලා සියලු සංස්කාරෙම නිරුද්ධ වෙලා යන හිතේ ස්වභාවයක් හිත ඉදිරියට දියුණු කරගෙන යන ශ්‍රාවකයෙක් තුළ මතුවෙනවා. එතකොට මෛත්‍රියට අදාළ සියුම් දැනීම පමණක් ඉතුරු වෙලා අනිකුත් සියලුම සංස්කාර නිරුද්ධ වෙලා යනවා. එතන යම් මිදීමක් තියෙනවා. මෛත්‍රියට අදාළ සියුම් දැනීම පමණයි තියෙන. ඊටු සියලු සංස්කාර වලින් හිත මිදිලා. ඒකට අපි කියනවා මෙත්තාය භික්කවේ චේතෝ විමුක්තියා කියලා. මෛත්‍රී චිත්ත විමුක්තිය කියලා. එතකොට මෛත්‍රී චිත්ත විමුක්තිය කියන தත්ත්වය තුල නැවතත් භාවනාවෙන් නැගී හිටියට පස්සේ මේ විමුක්තියත් නැහැ.
ආයෙත් සුපුරුදු විදිහටම ඇසහරහා කනහරහා මේවා හරහා රාගය එහෙම ගලනවා. එතකොට ආයෙත් අර මිදීම එහෙම අතුරුදහන් වෙලා යනවා. එතනම නිරුද්ධ වෙලා යනවා. එහෙමනම් ඒකත් සදාතනික සැනසීමක් විදියට ගන්නේ නැතුව අපි පුරුදු විය යුතුයි අවබෝධයේ පැත්තටම අපේ හිත බර කරගන්න. අවබෝධයේ පැත්තටම නැමෙන්න, අවබෝධයේ පැත්තටම බර වෙන්න අපි උත්සාහ කළ යුතුයි. එතකොට අවබෝධයේ පැත්තට බර වෙන ශ්‍රාවකයෙකු මෛත්‍රී චිත්ත විමුක්තියෙන් ඒක භාවිතා කරන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. මෙත්තාය භික්කවේ චේතෝ විමුක්තිය ආසේවිතාය භාවිතාය බහුලී කතාය බහුල වශයෙන් කරන්න කියලා අපිට වදාලා. එතකොට මේ බහුල වශයෙන් අපිට ඒක දියුණු කරන්න කියලා වදාලා. නමුත් පින්වත්නි ඒක බහුල වශයෙන් දියුණු කරලා එතනින් අවබෝධයේ පැත්තට අපිට බර වෙන්න බැරි වුණොත් එහෙම ඒ දියුණුවේ මහා ලොකු ප්‍රතිඵලයක් නැහැ. ඉතින් මහා ලොකු ප්‍රතිඵලයක් නැහැ. ඒක හොඳට දියුණු කරලා ඉහළටම හිත දියුණු කරගන්න. ඉතින් ඕනනම් බ්‍රහ්ම ලෝකෙට යන්න පුළුවන්. එතනින් එහාට සදාතනික මිදීමක්. ඒ කියන්නේ අකුප්පා චේතෝ විමුක්තිය කියන தත්ත්වයේ උද්ගත වීමට අපි කොහොමද මේ මෛත්‍රී භාවනාව පාවිච්චි කරන්නේ කියන තැනකට අපේ හිත ගොඩනගාගත යුතුයි. පින්වත්නි, අවබෝධය කියන தත්ත්වයේ මතුවෙන සත්වයක් පුද්ගලයෙක් මේ තුල නැහැ කියන தත්ත්වය තමා තුළම දර්ශනය වීමත් සමගමයි. මෙතන සත්‍ය වශයෙන්ම සත්වයක් පුද්ගලයෙක් කියලා දෙයක් ගන්න නැහැ. සත්‍ය වශයෙන්ම ක්‍රියාත්මක වෙන්නේ හේතුන් නිසා හටගත්ත ඵල ධර්ම ටිකක් විතරයි. හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යනවා කියන අවබෝධය තහවුරු වුණාට පස්සේ මම මගේ ආත්මය කියලා මේ සවිඥානික ලෝකයේ මොනවද මට ගන්න තියෙන්නේ? මේවා තුළ මගේ වසඟේ පැවැත්විය යුතු දෙයක් මොනවද තියෙන්නේ කියලා මේ පැහැදිලි අවබෝධයට යනකොට තමයි උපාදානේ නවතින්නේ. උපාදානේ නොවෙන තැනක තමයි පින්වත්නි විමුක්තිය මිදීම සදාතනික මිදීම තහවුරු වෙන්නේ. දැන් උපාදානීය සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. උපාදානියෝච භික්කවේ ධම්මේ දේසිස්සාමි උපාදානංච තං සුනාත සාදුකං මනසිකරෝත. පින්වත් මහණෙනි, උපාදානයට හිත් වූ ධර්මයේ මම දේශනා කරන්නම්. උපාදානයට සිත් වූ ධර්මයේ කුමක්ද? කතමංච උපාදානං, මොනවද උපාදානයට සිත් වූ ධර්මය? චක්කුම් භික්කවේ උපාදානියෝ ධම්මෝ. පින්වත් මහණෙනි, ඇස උපාදානයට හිත වූ ධර්මයක්. ඇස කියන්නේ උපාදානයට හිත වූ ධර්මයක්. ඇස කියන්නේ උපාදානයට හිත වූ ධර්මයක්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේම පැහැදිලි කරනවා චක්කුම් භික්කවේ උපාදානියෝ ධම්මෝ යෝ තත්ත චන්දරාගෝ තං තත්ත උපාදානං. පින්වත් මහණෙනි, ඇස උපාදානයට හිත් වූ ධර්මයක්. එහි යම් චන්දරාගයක් වේද ඒකමයි උපාදානය. කන උපාදානයට හිත් වූ ධර්මයක්. නාසය උපාදානයට හිත් වූ ධර්මයක්. දිව උපාදානයට සිත් වූ ධර්මයක්. කය උපාදානයට හිත් වූ ධර්මයක්. මනස උපාදානයට හිත් වූ ධර්මයක්. ඒවා කෙරෙහි යම් චන්දරාගයක් වෙනවා නම් අන්න ඒකමයි උපාදානය. ඒකමයි උපාදානය, වෙන දෙයක් නෙමෙයි. ඒකට තමයි උපාදානය කියලා කියන්නේ. එතකොට මේවා උපාදානීය වෙලා පවතින්නේ මේවා තුල යම් සාරයක්, මේවා තුලින් අත්දකින්න ලෝකයේ යම් සාරයක් තියනවා කියලා හිතෙන කොටයි. ඒකනේ වට චන්දරාගයේ පවත්තන එකනේ. මොකද්ද? චක්කුම් භික්කවේ උපාදානියෝ ධම්මෝ යෝ තත්ත චන්දරාගෝ තන් තත්ත උපාදානම්. ඒවා කෙරෙහි චන්දරාගයේ පවත්තන එකම තමයි උපාදානය කියලා අපි කතා කරන්නේ. චන්දරාගයේ පවත්තන එක. එතකොට ඒවා කෙරෙහි චන්දරාගය පැවැත්වීමෙන් අයින් වෙලා යථාර්ථවාදීව අත්දැකීමට විවෘත වුණාට පස්සේ තමයි අවබෝධය මතුවෙන්නේ. දැන් මේක අපිට තියෙන ගැටලුව තමයි කොහොමද මෙතන සත්‍ය අවබෝධයේ පැත්තට අපේ ජීවිතේ ගොඩනගා ගන්නේ. දැන් මෛත්‍රී භාවනාව දියුණු කරන ක්‍රමවේද බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරලා තියෙනවා බොහොම නිශ්චිතවම. ඒතර උන්වහන්සේ අපට මතක් කළා අප්පමාන චේතෝ විමුක්තිය, මහග්ගත චේතෝ විමුක්තිය වශයෙන් මෛත්‍රී වඩන ක්‍රම දෙකක්. ඉස්සල්ලාම Tamanට හොඳින් මෛත්‍රිය වඩලා ලෝකයට මෛත්‍රිය වඩනවා. මෛත්‍රී වඩන ක්‍රම දෙකම අපි බොහොම පැහැදිලිව දේශනා කරලා තියෙනවා. ඒතර මෛත්‍රිය වඩනකොට මෛත්‍රිය වඩන පුද්ගලයා තුල තමාට මෛත්‍රිය වැඩි යුතුයි. මොකද මූලික වශයෙන්ම Tamanගේ හදවත තුවාල සහිතයි. Tamanගේ හිත තුවාල සහිතයි.
ඒ නිසා මම සුවපත් නොවි බෑ. මෙතන සුවපත් වීම මම සුවපත් වේවා කියනකොට සුවපත් වීම කියලා කියන්නේ මේ ඇඟේ සුවපත් වීමම නෙමෙයි. ඊට වඩා ගැඹුරු කාරණයක්. ඒ තමයි මම තුවාල සහිතයි. මගේ හෘද සාක්ෂිය තුවාල වෙලා. දැන් මේ කාලේ මිනිස්සුන්ගේ හැසිරීම දිහා පොඩ්ඩක් බලන්න. මිනිස්සු කොච්චර තුවාල සහිතයිද? මිනිස්සු කතා බහ කරන විදිහෙන් තේරෙනවා වුන් හරි තුවාල සහිතයි. සමහර පැවිදි වෙච්ච අය පවා මොනතරම් තුවාල සහිතද ඔබ මා ඇතුළුව. ඒ කියන්නේ පැවිදි සමාජයක් තුල පවා මොනතරම් තුවාල තියනවද? ඒ නිසා මම සුවපත් විය යුතුයි. තුවාලය කියන්නේ මේ ඇඟේ ඇතිවෙච්ච තුවාලයක් කියන එකම නෙමෙයි. පින්වත්නි මගේ හදවත තුවාල සහිතයි. ඒ නිසා මම සුවපත් විය යුතුයි. මගේ හිත මේ කාමයන්ගෙන් ව්‍යාපාදයන්ගෙන් තුවාල වෙලා කාමච්ඡන්ද ව්‍යාපාදය ආදී නීවරණයන්ගෙන් මගේ හෘද සාක්ෂිය තුවාල වෙලා. ඒ නිසා මම සුවපත් නැහැ. මම තුවාල සහිතයි. ඒ නිසා මම සුවපත් විය යුතුයි. එතකොට මම සුවපත් විය යුතුයි කියලා දන්න කෙනෙක් තමයි Tamanට මෛත්‍රිය වඩන්නේ. ඒ කියන්නේ එහෙනම් එයාට තමා තුළ පිලිසරණ කර ගැනීමක් එතන තියනවද නැද්ද? තියෙනවා. තමාව පිලිසරණ කරගන්න ඕන කියන අදහස එයාට තියෙනවා. ඊට පස්සේ මෛත්‍රිය වඩන්නේ ලෝකයට. මම විතරක් සුවපත් වෙලා බෑ. මගේ අහල පහල අයත් සුවපත් වෙන්න ඕන. සමස්ත සත්ව ප්‍රජාවම සුවපත් වෙන්න ඕන. නැත්නම් ඔවුන්ගේ හදවත්වල තියෙන තුවාල මට බෝ වෙන්න පුළුවන්. ඒ නිසා සමස්ත සමාජයත් සුවපත් වෙන්න ඕන. එහෙමනි මෛත්‍රිය වඩන්නේ. ඉතින් ඔය විදිහට මෛත්‍රිය වඩාගෙන ගිහින් මේ ඇත්තෝ කියන්නේ මේකේ විදර්ශනාව පැත්තෙන් අවබෝධය හදාගන්න පුළුවන් විදිහට මෛත්‍රිය පිළිබඳ යම් පැහැදිලි කිරීමක් කරන්න කියලානේ. එතකොට මේ පිළිබඳ අපි දේශනා 3ක් විතර කරලා තියෙනවා. පහුගියදා සිද්ධ කළපු භාවනා වැඩසටහනේදී අපි ඊටාම පැහැදිලිව මෛත්‍රී භාවනාව විදර්ශනාවට හැරවීම සම්බන්ධව ගැටලු කිසිවක් නැති වෙන ආකාරයට පැහැදිලි කරලා දුන්නා. දැන් අපි උත්සාහ කළ යුත්තේ උපාදානයේ ඇති නොවන ආකාරයට අපේ හිත පවත්වලා අනුපාදාය වශයෙන් හිත පැවැත්වීම තුලින් උපාදානී නොවි දුක කෙලවර කරන්නටයි උමනාව තියෙන්නේ. දැන් ඉස්සලා අපි මේ අතරම කිව්වා උපාදානී කියන්නේ මොකක්ද කියලා. උපාදානී කියන්නේ ආයතනයන් කෙරෙහි ඇස කන නාසය දිවකය මනස කියන ආයතනයන්ගෙන් අත්දකින ලෝකයේ කෙරෙහි චන්දරාගයේ පවත්වන එකමයි උපාදානී කියන්නේ. එතකොට මේ උපාදානෙට හිත් වූ ධර්මයේ කියලා අපි කතා කරන්නේ ඇසට, කනට, නාසයට, දිවට, කයට, මනසට. මේවා තමයි උපාදානෙට සිත් වූ ධර්ම. එතකොට මේවා උපාදානෙට සිත් වූ ධර්ම නිසා මෙන්න මේ ආයතනයන්ගේ යථාර්ථය දැක ගන්න කොහොමද මෛත්‍රිය පාවිච්චි කරන්නේ? මෙතනින් කොහොමද ගැඹුරු විදර්ශනා පරයයක් තුලින් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය අත්දකින්න තැනකට හරවගන්නේ? මේක හරව ගන්න පුළුවන් ක්‍රම කීපයක් ධර්මයේ තුල පැහැදිලි වෙනවා. දැන් අපි තේරුම් ගත යුතු දේ තමයි මෛත්‍රී භාවනාව දියුණු කරනකොට අපිට හැම වෙලාවකම මෛත්‍රී භාවනාවට පිවිසුනාම හිතෙනවා මෛත්‍රිය වඩන මම මෙහි ඉන්නවමයි කියලා. මම මේ අහවලාටයි මෛත්‍රිය වඩන්නේ. හිතවත් සත්වයන්ට මම මෛත්‍රිය වඩනවා. මෙදහත් සත්වයන්ට මෛත්‍රිය වඩනවා. හිතවත් සත්වයන්ට මෛත්‍රිය වඩනවා කියලා මේ ලෝකයේ අපි ගොඩාක් සංඥා ඇති කරගෙන අපි මෛත්‍රිය වඩනවා. නමුත් ඇත්තටම මෛත්‍රිය වඩන මම මේ පැත්තේ ඉන්නවද? ගැඹුරින් හොයලා බලනකොට මෛත්‍රිය වඩන්න පුළුවන් සත්වයේක් පුද්ගලයෙක් ලෝකේ ඉන්නවද? එතකොට අන්න එහෙම ගැඹුරින් විමර්ශනය කරනකොට මේ මෛත්‍රිය වැඩිීමේ කාර්යය පවා යථාර්ථය නෙමෙයි, මේක පරමාර්ථය නෙමෙයි, මේක සම්මුති ලෝකයේ කසාවක් සාකච්ඡාවක් කියලා අපිට පැහැදිලි වෙන්න පටන් ගන්නවා. අන්නේ පැහැදිලි වෙන තැනකට අපිට මෛත්‍රී භාවනාවේ දිගුවක් ගෙනියන්න පුළුවන්. සත්‍යයක් පුද්ගලයෙක් නැත කියන එක Tamanගේ ජීවිත අත්දැකීමක් වශයෙන් අවබෝධය තුල තහවුරු කර ගැනීම දක්වාම මෛත්‍රී භාවනාව අපි ඉදිරියට හසුරුවාගෙන යන්න පුළුවන්. එතකොට ඒක මෛත්‍රී භාවනාවේ විකෘතියක් කියලා සමහර කෙනෙක් චෝදනාවක් කරන්න පුළුවන්. නෑ, බුදුරජාණන් වහන්සේ අප්පමාන චේතෝ විමුක්තියත්, ඒ කියන්නේ මහග්ගත චේතෝ විමුක්තියත් කියන දෙවිදියකට මෛත්‍රී චිත්ත විමුක්තිය දියුණු කිරීම ගැන කතා කළා. ඒක ඒ විදිහමයි. හැබැයි
මෙත්තානිසංස සූත්‍රවලදීම තියෙනවා මෙත්තානිසංස මෛත්‍රිය සම්බන්ධ සූත්‍ර දේශනාවල තියෙනවා ඒ වගේ ප්‍රතිඵල හොඳට නිින්ද යනවා අය සුඛම් සුපති සුඛම් පටිභුඤ්ජති හොඳට නැගිටින්න පුළුවන්ය හොඳ ඒ කියන්නේ නරක හීන පේන්නේ නැතිය ඊට පස්සේ මනුස්සයොත් ප්‍රිය වෙනවාය අමනුස්සානම් පියෝ හෝති අමනුස්සයොත් ප්‍රිය වෙනවාය හිත සමාහිත වෙනවාය නාසාග්ගවත් තුවටං චිත්තං සමාධියති හිතත් හොඳට සමාධිගත වෙනවා කියලා ගිහින් අන්තිමට කියන මෛත්‍රියේ විපාකයක් විදිහට යාට අවබෝධය කරා තහවුරු කරගන්න බැරි වුණොත් එයා බ්‍රහ්ම ලෝකේ යනවායි කියලා අනාගාමී වෙලා බඹලෝ යනවායි කියලා. එවනම් මේ මෛත්‍රිය වැඩිම අවබෝධය දක්වා තහවුරු කරගන්න පුළුවන් ඒ தත්ත්වයට යන්න බැරි වුණොත් එයා බඹලෝ යනවායි වගේ අදහසකට ධර්මයේ එකතු වෙනවා. මෛත්‍රී ආනිසංස සූත්‍ර කීපයක පැහැදිලි වෙනවනේ. ඔය මට මතකයි එක දේශනාවක තියෙනවා මේ මෛත්‍රී භාවනාව දියුණු කරගෙන ගිහින් එයාට අවබෝධය තුල තහවුරු වෙන්න බැරි වුණොත් අනිවාර්යයෙන්ම බ්‍රහ්ම ලෝකේ යන්න පුළුවන් මෛත්‍රී භාවනාව පමණක් හිත දියුණු කරන කෙනෙකුට පව. එහෙනම් ඒ කියන්නේ නැවත මනුස්ස ලෝකෙට නොයන මට්ටමටම බ්‍රහ්ම ලෝකයට යන්න පුළුවන්. කියන්නේ අනාගාමී තත්ත්වය එතන කියන්නේ නේ. දැන් එහෙමනම් අනාගාමී වීම කියන්නේ ආධ්‍යාත්මික ඉහළ අවධියක්. ඒ බඳු ආධ්‍යාත්මික ඉහළ අවධියකට ඔබට පුළුවන් ද ඔබත් මමත් දිනු කරන මෛත්‍රිය පාවිච්චි කරන්න කියලා අපි නැවත මෛත්‍රිය විමර්ශනය කළ යුතුයි. එහෙමනම් අපි මේ මෛත්‍රිය තුලින් යථාර්ථ අවබෝධයට විවෘත විය යුතුයි. මොකක්ද යථාර්ථ අවබෝධය? සත්වයේ පුද්ගලයෙක් කියලා ගත්ත ලෝකයේ තුල සත්‍ය වශයෙන්ම සංකාර ටිකක් පමණක් ක්‍රියාත්මක වෙනවා. සත්‍ය වශයෙන්ම සත්වයේ පුද්ගලයෙක් මෛත්‍රිය වඩන මමෙක් මේ පැත්තේ නැති බව තේරුම් ගැනීම පිණිස මෛත්‍රිය අපි පරිහරණය කළ යුතුයි. දැන් මේ මෛත්‍රී භාවනාව කියන්නේ අපි මේ සම්මතයක් මත ගොඩනගාගත් චින්තන ධාරාවක් සම්මතයක් මත සම්මුතියක් මේක. මොකද මම සුවපත් වේවා කිව්වට මම කියලා කෙනෙක් නැහනේ. මම දුක් නැත්තෙක් වෙම්වා බිය නැත්තෙක් වෙම්වා රෝග නැත්තෙක් වෙම්වා දුක් පීඩා නැත්තෙක් වෙම්වා සැප ඇත්තෙක් වෙම්වා ශාන්ත සුවයටපත් වෙම්වා කී කිව්වට ශාන්ත සුවයටපත් වෙන්න කෝ මමික් කෝ සත්වෙක් කෝ පුද්ගලයෙක් එතකොට නෑ ඉතින් සම්මුතියට මේක පාවිච්චි කරන්න කියලා කෙනෙක් කියන්න පුළුවන්. නමුත් සම්මුතියෙන් පරමාර්ථය දකිනවා නම් කෝ මෛත්‍රිය වඩන මම මෙහි ඉන්නවා කිව්වට මම සුවපත් වේවා කිව්වට කෝ සුවපත් වීමට මමෙක් මෙතන හුදු සංස්කාරයන්ගේ ඇතිවීමක් නැතිවීමක් පමණයි නේද සිද්ධ වෙන්නේ කියන පැහැදිලි අවබෝධය ශ්‍රාවකයා තුල තිබිය යුතුයිනේ. එතකොට ඒ වගේම තමයි මේක අපි සම්මත ලෝකයෙන් ඔබට මේ අපේ චින්තන ධාරාව මෛත්‍රී භාවනාව තුලින්ම ඉදිරියට අරගෙන යා යුතුයි. දැන් පින්වත්නි හිතවත් දැන් ඔබට මතකද මීට කලිනුත් අපි කිව්වා හිතවත් සත්වයෝ මදහත් සත්වයෝ අහිතවත් සත්වයෝ කියලා මෛත්‍රී වැඩුවට හිතවත් සත්වයෝ කියලා ඇත්තටම සත්තු ජාතියක් ලෝකේ ඉන්නවද? මදහත් සත්වයෝ කියලා සත්තු කොහෙද ඉන්නේ? අහිතවත් සත්තු කියලා දැන් මේ පිනතුන් මේ කියන මාතෘකාවටයි අපි මේ කතා කරන්නේ. මේක ගැන අපි මීට කලින් දේශනා 3ක් විතර කරලා තියෙනවා. නමුත් ඒක තවත් ටිකක් විස්තර කරලායි මෙතනදී පැහැදිලි කරන්නේ. දැන් එතකොට හිතවත් සත්වයෝ අහිතවත් සත්වයෝ මදහත් සත්වයෝ කියලා මං හිතින් හදාගත් එකක් තියෙන්නේ. ලෝකේ සත්‍ය වශයෙන්ම හිතවත් සත්තු කියලා જાතියක් නැහැ. අහිතවත් සත්වයෝ කියලා જાතියක් කොහෙද ඉන්නේ? ඒක අපේ හිතේ හදාගත්ත සංකල්පයක් අදහසක්. මොකද මට හිතවත් කියලා මං හිතාගෙන හිටියට ඒක මගේ හිතලුවක්. හේතුව මට හිතවත් කෙනා ඔබට වඩාත් අහිතවත් වෙන්න පුළුවන්. ඔබට වඩාත් අහිතවත් කෙනා මට වඩාත් හිතවත් වෙන්න පුළුවන්. මට වඩාත් අහිතවත් කෙනා ඔබට වඩාත් මැදහත් වෙන්න පුළුවන්. ඔබට වඩාත් මැදහත් කෙනා මට අහිතවත්ම වෙන්න පුළුවන්. එහෙමනම් ලෝකයේ හිතවත් සත්වයෝ කියලා සත්තු නැහැ. අහිතවත් සත්වයෝ කියලා සත්තු ජාතියක් ලෝකයේ ඇත්තේ නැහැ පින්වත්නි. මැදහත් සත්වයෝ කියලා සත්තු ජාතියක් ලෝකයේ ඇත්තේ නැහැ. උතුරු දිසා භාග සියලු සත්‍යයන්ට මෙත්සිත වේවා කියලා උතුරු දිසාව බලාගෙන උතුරු දිසා භාග සියලු සත්‍යෝ කියලා වඩනකොට දුක් නැත්තෙක් වෙම්වා බිය නැත්තෙක් වෙම්වා රෝග නැත්තෙක් වෙම්වා දුක් පීඩා නැත්තෙක් වෙම්වා සැපෑත්තෝ වෙත්වා ශාන්ත සුවයටපත් වෙත්වා කියලා වෙම්වා කියන පරයය Tamanට වඩනකොටනේ වෙත්වා කියන පරයයෙන් උතුරු දිසාවට වඩද්දී
උතුරු දිසා භාග සියලු සත්වෝ කියලා කියනකොට ඒ සත්‍ය වශයෙන් උතුරු දිසා භාග සත්තු කියලා කොහෙද සත්තු ඉන්නේ? මට උතුරු දිසාව ඔබට නැගෙනහිර දිසාව වෙන්න පුළුවන්. ඔබට සාපේක්ෂව මේවා ඔක්කොම සම්මතයන්. පරමාර්ථ වශයෙන් සත්‍ය වශයෙන්ම ලෝකේ පවතින ස්වභාවයන් නෙමෙයි. සත්‍ය වශයෙන් පවතින ලෝකේ ස්වභාවයන් නෙමෙයි. මේවා අපි පනවගත්ත සම්මත දේවල්. එහෙනම් මේ සම්මත සත්වයෝ අතර සත්ව පුද්ගල භාවයේ අතර පවතින යථාර්ථය කුමක්ද කියලා අපිට මේ එකඟ වෙච්ච චිත්තසංතානයක් තුලින්ම විමර්ශනය කරලා බලන්න පුළුවන්. අන්නේ විමර්ශනය තුල තමයි යථාර්ථවාදයේ පැත්තට අපේ චින්තනය ටිකෙන් ටික විවෘත වෙන්න පටන් ගන්නී. අන්නේ විවෘත භාවයත් එක්ක තමයි අපට මෛත්‍රී චිත්ත විමුක්තිය තුලින් අකුප්පාචේතෝ විමුක්තිය ස්පර්ශ කරගන්නට අවකාශය ලැබෙන්නේ. එබඳු අවකාශයකට අපට අපේ සිත විවෘත කරගන්න බැරි කමක් නැහැ පින්වත්නි. ඒතොර එහෙමනම් අපිට අර උපාදානී නොපවතින මට්ටමට සත්‍ය වශයෙන් උපාදානී කරගන්න මෙතන දෙයක් නැහැ කියන යථාර්ථ අවබෝධයේ පැත්තට අපි කෙමින් හෙමින් පියමන් කළ යුතුයි. දැන් මේ සත්වයෝ කියන භාවිතයේ මෛත්‍රී භාවනාව තුළ හරිම ප්‍රකටයි. සත්‍යයක් පුද්ගලයෙක් කියන දේ තුල පවතින සාරේ කුමක් දොන්න බෙදලා බලන්න පුළුවන්. අපිට විභජ්‍යවාදී පරයයන් බලන්න පුළුවන්. සියලු සත්වයෝ කියලා සත්තු කොටසක් කොහෙද ඉන්නේ? එහෙම එකක් නැහැ. හිතවත් සත්තු කියලා කොටසක් ඉන්නේ කොහෙද? එහෙම ඉක්කුත් නැහැ. අහිතවත් සත්වයෝ කියලා කොටසක් ඉන්නේ එහෙම ඉක්කුත් නැහැ. උතුරු දිසා භාග සියලු සත්වයෝ කියලා කොහෙද ඉන්නේ? එහෙම ඉක්කුත් නැහැ. එහෙම සත්තු කොටසක් නැහැ. මේ සත්වයෝ කියන ස්වභාවය තුල පවතින යථාර්ථය කුමක්ද? මේ සත්‍යයක් කියලා කියනකොට මෙතන කතා කරන්නේ අවිඥානික ප්‍රභේදයක් ගැන නෙමෙයි. මෙතන සවිඥානිකත්වයේ ගැනයි කතා කරන්නේ. සවිඥානික සත්‍යයන් අතර සත්ව පුද්ගල භාවයක් සම්මුති ලෝකේ පවරාගෙන පනවාගෙන හිටියට පරමාර්ථ වශයෙන් එහෙම තත්වයක් නැහැ පින්වත්නි. එහෙම තත්වයක් නැහැ. එතකොට මේ සත්‍යයා පුද්ගලයා කියන සත්වයේ කියන ස්වභාවයට බුදුරජාණන් වහන්සේ සත්වයේ කියන ස්වභාවය තුල පවතින පදාර්ථය මොකද්ද? පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු කියලා ධාතු හයක් මෙතන ක්‍රියාත්මක වෙන්නේ. ඔන්න දැන් අපි සියලු සත්වයෝ සුවපත් වේවා කිව්වට බෙදුවට පස්සේ තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියලා ධාතු හයක් විතරයි මෙතන ක්‍රියාත්මක වෙන්නේ. සත්‍ය වශයෙන්ම සත්වයා පුද්ගලයා කියලා කතා කරන දේ තුල බුදුරජාණන් වහන්සේ පරමාර්ථයක් හැටියට අපට පැහැදිලි කළේ ධාතු හයකට බෙදා බලනකොට සත්ව පුද්ගල භාවය අතුරුදහන් වී යන බවයි. අතුරුදහන් වී යන බවයි. එතකොට මෙතන පඨවි කොටස් 20ක් ආපෝ කොටස් 12ක් ආදී වශයෙන් මේ සත්‍යයක් පුද්ගලයෙක් කියලා අපි කතා කරන දේවල් තුල මේ එහෙමනම් දැන් සියලු සත්වයන්ට සුවපත් වේවා කියලා කිව්වනම් මේ ධාතු හයට නේද අපි සුවපත් වේවා කියලා තියෙන්නේ. මේ ධාතු වෙන්වෙන් වශයෙන් ගත්තොත් බෙදුවට පස්සේ බලන්න වටිනාකම කොච්චර දුර්වල වෙනවද කියනවනම් කෝ සත්‍යයක් පුද්ගලයෙක් මෛත්‍රිය වඩන කෝ මෙතන කෙනෙක් කියලා ගැඹුරින් තේරුම් ගන්න පුළුවන්. දැන් පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියනකොට ආකාශ ධාතුවට සුවපත් වේවා. ආකාශ ධාතුවට සුවපත් වේවා කියපු එකම තමයි සියලු සත්වයෝ සුවපත් වේවා කියලා තියෙන වෙන මොකක්වත්ම නෙමෙයි. දැන් සියලු සත්වයෝ අතර පවතින්නේ අවකාශ ධාතුව. අවකාශ ධාතුව කියලා කියන්නේ අතරක පවතින හිස් බව කියන එකනේ. බඩවැල් අතර පවතිනවා හිස් බවක්. මේ රෝම කූප අතර පවා හිස් බවක් පවතින. ඒකයි අපිට දාඩිය එහෙම දාන්නේ. රෝම කූප වලින් තමයි දාඩිය එළියට එන්නේ. එතකොට අය අතරක පවතිනවා හිස් බවක්. එතකොට මේ හිස් බවත් ඔබ gedara ඉන්න බිත්ති දෙක අතරේ පවතින හිස් බවත් අතර අවකාශ ධාතුවක් විදියට වෙනසක් නැහැ. ධාතුවක් විදියට සමානයි. ධාතුවක් විදියට සමානයි. එතකොට ධාතුවක් විදියට සමාන නම් අවකාශ ධාතුව දැන් ඔබ කවදාවත් බිත්ති දෙක අතර දිහා බලාගෙන ඔබ කියලා තියනවාද මේ අතර පවතින හිස් බව අවකාශයේ සුවපත් වේවා කියලා තියනවද? කියලා නැහැ. දැන් මේ කියලා තියෙන්නේ එහෙම එකක් ඇත්තටම. එහෙම එකක් කියලා තියෙන්නේ. එහෙමනම් මේක ගැඹුරින් බලනකොට මං කරලා තියෙන්නේ තරම් ඥානවන්ත ක්‍රියාවක් නෙමෙයි.
මොකද මෙතන සත්‍යයක් පුද්ගලයෙක් වශයෙන් ගන්න සාරයක් සත්‍ය වශයෙන්ම නැහැ. එතකොට මේ දැන් බලන්න මුලින්ම බැලුවා උතුරු දිසා භාග සත්‍යෝ කියන්නේ ඒක සාපේක්ෂකයක්. ඊට පස්සේ සියලු සත්‍යෝ කියලා ගත්තා. සියලු සත්‍යෝ කියන පදාර්ථය අතරත් පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන. මෙතන ආකාශ විඥාන කියලාත් අපි කතා කරන්නේ මෙතන සවිඥානික සත්‍යයන්ටනේ අපි මෛත්‍රිය වඩන්නේ. අවිඥානික ඇඳවල් වලට පුටු වලට මේස වලට මෛත්‍රිය වඩන්නේ නැහැ නේ කවුරුත්. ඒ නිසා මෙතන විඥානය ගැනත් අපිට කතා කරගන්නම වෙනවා. එතකොට පඨවි ධාතුව ගත්තොත් එහෙම මේ ගලක තියෙන පඨවි ධාතුවත් පසේ තියෙන පඨවි ධාතුවත් ගහක තියෙන පඨවි ධාතුවත් මේ ශරීරය තුල පවතින පඨවි ධාතුවත් අතර ධාතුවක් විදියට ගත්තාම වෙනසක් තියනවද පින්වත්නි? නෑ. කවුරු හරි ගහක් දිහා බලාගෙන ගලක් දිහා බලාගෙන මේ ගල සුවපත් වේවා මේ ගල සුවපත් වේවා කියලා කියනවද? කියන්නේ නැහැ. එහෙමනම් දැන් මෙතන කියලා තියෙනෙත් එහෙම එකක් නේද ධාතු හයකට බෙදුවට පස්සේ. මොකද මේ කයේ තියෙන පඨවි ධාතුවත් ගලක තියෙන පඨවි ධාතුවත් කයේ තියෙන පඨවි ධාතුවත් පසේ තියෙන පඨවි ධාතුවත් අතර පඨවි ධාතුවක් විදියට වෙනසක් නැත්තම් පඨවි ධාතුව සුවපත් වේවා කියලා කියපු එක මේ දෙක අතර වෙනසක් නැත්තම් දැන් කියලා තියෙන්නේ සියලු සත්වෝ සුවපත් වේවා කියන එක අසරත් මේ සකස් වීමට සුවපත් වේවා කොට මේ සකස් වෙලා තියෙන පඨවි ධාතුවෙන් නම් මේ පඨවි ධාතුවයි ගලක මේ පසේ තියෙන ගහක තියෙන පඨවි ධාතුව අතර වෙනසක් නැත්තම් පඨවි ධාතුව සුවපත් වේවා පඨවි ධාතුව සුවපත් වේවා කියලා ඔබ මේ ගලක් දිහා බලාගෙන මේ ගල සුවපත් වේවා මේ පස සුවපත් වේවා කියලා කියන්නේ නෑනේ. අන්න එහෙම කියන්නේ නැති වුණාට දැන් කියලා තියෙනෙත් එහෙම එකක් තමයි ටිකක් ගැඹුරින් විමසනකොට. එහෙමනම් මේ විදියට බලනකොට ඇත්තටම මේ විදියට දැන් ආපෝ ධාතුව ගත්තොත් ආපෝ ධාතුවයි මේ ශරීරයේ තියෙනවා සෙමවල සොටුවල මූත්‍රාවල දහඩියවල කඳුළුවල කෙලවල උරුණු තෙල්වල ලේවල පින්වත්නි තියෙන ආපෝ ධාතුවයි ගඟක ඇලක දොලක ජලාශයක පිහිල්ලක වතුර පයිප්පයක ගලාගෙන යන ජලයේ තියෙන ආපෝ ධාතුවයි අතර අඹමල් රේණුවකවත් වෙනසක් නැහැ ධාතුවක් විදියට සමානයි. මෙතන කියන්නේ ධාතුවක් විදියට මූලික ස්වභාවයේදී අසමපාතී භාවයක් ඇත්තේ නැහැ. ධාතුවක් විදියට සමානයි. එතකොට දැන් මේකේ මේ සියලු සත්වෝ කියන එකස්සේ තාපෝ ධාතුව නම් තියෙන්නේ. දැන් මේ කියලා තියෙන්නේ තාපෝ ධාතුව සුවපත් වේවා වගේ කතාවක් නෙමෙයිද? එතකොට මේ අතර වෙනසකුත් නැත්තම් කවුරු හරි ඇලක් දිහා බලාගෙන ගඟක් අයිනේ වාඩි වෙලා මේ ගඟ සුවපත් වේවා මේ ගඟ සුවපත් වේවා වතුර පයිප්පයක් අරගෙන මේ වතුර සුවපත් වේවා කියලා කියනවද? නෑ. එතකොට කෙනෙක් කියයි මානසික රෝගියෙක් කියලා. ඔන්න පිස්සෙක් කියලා කියාවි. එතකොට දැන් මේ කියලා තියෙන්නේ එහෙම එකක්මයි. මොකද සියලු සත්‍යය කියන එක අස්සේ තියෙන්නේ ආපෝ ස්වභාවයක්. ස්වභාවයේ මූලික ධාතුව විදියට ගත්තොත් එහෙම ධාතුවක් විදියට ඇලකයි මේ ශරීරයේ තියෙන සෙමසොටු මූත්‍රා දහඩිය කඳුළු ලේ උරුණු තෙල් මේ වගේ තියෙන ආපෝ ධාතුව අතර වෙනසක් නැහැ. එහෙමනම් මේ කරලා තියෙන වැඩෙත් මේ ඇල සුවපත් වේවා කියපු වගේ එකක්මයි. දැන් බලන්න මේකේ වටිනාකම ටික ටික අඩු වෙන විදිහ. මේ සත්‍යයාගේ පුද්ගලයාගේ පවතින වටිනාකම අඩු වෙන විදියට ඒ ශ්‍රාවකයා තුළ කල්පනාව හැදෙන විදිහ බලන්න. ඔය විදියට පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියන දැන් තව විදිහෙන් ගමු. දැන් අපි මේක විස්තර කරලාම දේශනා කරලා තිනවා මීට කලින්. දැන් අපි හිතමුකෝ තේජෝ ධාතුව කියලා. තේජෝ ධාතුව කිව්වහම ජිරාපන තේජෝ ධාතුව කියලා අපි ওই ධාතු වෙන් කරලත් අපි කතා කරලා තියෙනවා. සංතාපන තේජෝ ධාතුව. ඉතින් මේ විදිහට තේජෝ ධාතුව ගැන ගොඩක් කතා කරලා තියෙනවා. එතකොට තේජෝ ධාතුව කියන එකයි මේ ඉරේලියේ පවතින තේජෝ ධාතුව අතර වෙනසක් නැහැ. මේ ඇඟ ඇල්ලුවාම ඇඟේ රස්නේ දැනෙන්නේ මේ තේජෝ ධාතුව නිසා. එතකොට මේ තේජෝ ධාතුවයි මේ ඉරේලියේ තියෙන තේජෝ ධාතුවයි අතර ධාතුවක් විදියට විසමපාතී නෑ, බොහොම සමපාතයි. ධාතුවක් විදියට සමානයි නම් ධාතුවක් විදියට සමාන ස්වභාවයක් නම් පවතින්නේ. දැන් අපි මොකද්ද මේ කරලා තියෙන්නේ? අපි නිකන් කියලා තියෙන්නේ මේ ඉරේලිය සුවපත් වේවා, ඉරේලියෙන් මේ රස්නේ සුවපත් එහෙම එකක් නේ. එතකොට ඒකයි මේකයි අතර වෙනසකුත් නැත්තම් මේ දෙක අතර වෙනසක් නැත්තම් මේ ස්වභාවයේ සුවපත් වේවා කියලා කියනවනම් ඒක බොහොම දුර්වල මෝඩ වැඩක් නේ. එහෙමනම් දැන් මෙතන සත්‍ය වශයෙන් සත්‍යයක් පුද්ගලයෙක් නැහැ කියන එක තේරුම් ගන්න ඕනේ. දැන් මේකේ ප්‍රධාන පරයයක් තමයි පඨවි මේක ඔබ මේක විස්තර කරගන්න ඔබට ලියා ගන්න මේ ප්‍රශ්නේ පුළුවන් මම මේ කියන විදියෙන්. ඒ නිසායි මම මේ තනින් තනින් අහුල කියන්නේ. මේ පින්නතුන් මේ මතු කරලා තියෙන මාතෘකාව නිසා පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන විඥානයි කියලා මෙතන කතා කරන්නේ නිකම් විඥානය විතරක් නෙමෙයි, වේදනා සංඥා සංකාර සහිත විඥානයි.
නතු නිකම් විඥානේ නෙමෙයි වේදනා සංඥා සංකාර සහිත විඥානය ගැනයි මෙතන කතා කරන්නේ. වේදනා සංඥා සංකාර සහිත විඥානයේ ස්වභාවය මොකක්ද? එතකොට වේදනාව විදියට ගත්තොත් එහෙම වේදනාවක් විදියට වෙන්ව ගත්තොත් එහෙම ධාතුවක් විදියට සමානයි. වේදනාව ධාතුවක් විදියට සමානයි. ඔබට දැනෙන අප්‍රසන්න වේදනාවම මටත් ඒ විදියටම දැනෙනවා. වෙනස්කම් තියෙන්න පුළුවන්. මූලික ස්වභාවය සමානයි. දැන් උදාහරණයක් විදියට මගේ අත යම් කෙනෙක් තදින් ඇල්ලුවොත් දැනෙන දුක් වේදනාව තමයි ඔබේ අත තදින් ඇල්ලුවත් දැනෙන්නේ. ඒක තිරිසන් සතෙකුට පවා සමානයි. දැන් තිරිසන් සතෙක්ගේ අතක් තදින් මිරිකනකොට එයාටත් ඒක වේදනාව දැනෙනවා. ඒ වගේම තමයි මගේ අත පිරිමදිනකොට ඇති වෙන යම් කිසි ආස්වාද ජනක බවක් තියෙනවා නම් ඒක ඔබේ අතටත් එහෙම සාධාරණයි. එතකොට බල්ලෙක්ගෙත් එහෙම ඔළුව අත ගෑවොත් එහෙම එතකොට යාත් ඒකෙන් කැළඹීමකටපත් වෙන සමහරට යා බොහොම සනීපෙට නිදා ගන්න පුළුවන්. එහෙනම් මේ මූලික ස්වභාවය ගත්තොත් සමානයි. එතකොට මූලික ස්වභාවය ගත්තොත් සමාන නිසා පින්වත්නි මෙතනදී අපි කියලා තියෙන්නේ නිකන් හරියට මේ වේදනාව සුවපත් වේවා වගේ කියපු එකක්. මේක මොනතරම් බොරුවක්ද? ඇති වෙලා නැති වෙලා යන ස්වභාවයක් නේ වේදනාව කියන්නේ. සංඥාව ගත්තත් එහෙමයි. දැන් උතුරු දිසා භාග සියලු සත්වෝ කියලා කියන්නේ මේක සංඥාවක්. උතුරු දිසාව කියන්නේම සංඥාවක්. සියලු සත්වෝ කියන්නේ සංඥාවක්. මේවා තුල සත්‍ය වශයෙන් හරියක් නෑ. අර මුලින්ම අපි ඒක කිව්වේ උතුරු දිසාව සාපේක්ෂයි කියලා. හරිද? අවට සිටින සියලු සත්වෝ කියන්නේ සංඥාවක්. ඒක මං හිතින් සංඥාව කියන්නේ මිරිඟුවක් කියලානේ බුදුරජාණන් වදාළේ. සුවපත් වේවා කියන්නේ සංඥාවක්. ඒතකොට සංඥාව ස්පර්ශය නිසා ඇති වෙනවා. ස්පර්ශය නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යන දෙයක් සංඥා කියලා කියන්නේ. එතකොට Tamanගේ හිත තුළ සංස්කාර ගොඩ නැගින මෛත්‍රිය කියන්නේම සංකාරයක් හිත තුළ ඇති වෙච්ච. සංකාරය ඇති වෙන්නේ ස්පර්ශයේ පදනම් කරගෙන මානසිකාරයේ තියෙන තා මෛත්‍රී භාවනාවෙන් වාඩි වෙලා ඉන්න තාක්කල් හිතට ගොඩ නැගින සංකාරයක් ඒක. මානසිකාරයේ නිරුද්ධ වෙනකොට ඒ සංකාරය නිරුද්ධ වෙලා යනවා. එතකොට මේ මෛත්‍රිය කියන්නේම සංකාරයක්. එතකොට ඒක ඇති වෙලා නැති වෙලා යන එකක්. මොකක් නිසාද ඇති වෙලා නැති වෙලා යන්නේ? මානසිකාරයේ තියෙන තාක්කල් පවතිනවා. මානසිකාරයේ නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යනවා. ඇති වෙලා නැති වෙලා යන දෙයක්. මෙන්න මේ විදියට යථාර්ථවාදීව බලනකොට මේ මම මෛත්‍රිය වඩනවා කියලා මම මෙහි ඉන්නවා මම තමයි මෛත්‍රිය වඩන්නේ මට හොඳට මෛත්‍රිය වැඩෙනවා කියන කතාව බොරුවක් කියලා තේරෙනවා. මොකද මෛත්‍රිය වඩන මමෙක් සත්වයක් පුද්ගලයෙක් මේ පැත්තේ නෑ. සත්‍ය වශයෙන්ම ධාතු කොටස් ටිකක් ඇති වෙලා නැති වෙලා යාමක් පමණක් සිද්ධ වෙනවා. මේවායේ සංයෝගයක් පමණක් සිද්ධ වී ඇත. මේ සංයෝගයට සකස් වීමට මම දුව පුතා අම්මා තාත්තා සත්වයක් පුද්ගලයෙක් වශයෙන් අපි කතා කළාට සත්‍ය වශයෙන් ඒ බඳු සත්වයක් පුද්ගලයෙක් වශයෙන් ගන්න මෙතන සාරයක් නෑ නේද කියලා ඒ ශ්‍රාවකයාට තමා තුලින්ම යථාර්ථවාදීව මේ යථාර්ථය දකින්න පුළුවන්. ඒ යථාර්ථයේ දකින්නකොට පින්වත්නි සත්වයක් පුද්ගලයෙක් නැති බව තේරුම් අරගත්ත තැනක සත්වයක් පුද්ගලයෙක් නැත්තම් මෙතන මොකක්ද උපාදානය කරගන්න තියෙන්නේ? මම මගේ ආත්මේ මම මෛත්‍රිය වඩනවා මම මේ අහවලාට මෛත්‍රිය වඩන්නේ කියලා කතා කළාට මේකේ මම මගේ ආත්මේ කියලා වසඟේ පවත්වන්න කිසිම සාරයක් මෙතන ඇත්තේ නෑ නේද කියලා තමා තුලින්ම දැකලා තමන්ට පුළුවන් අවබෝධයේ පැත්තට තමන්ගේ චින්තනය විවෘත කරගන්න. එතකොට මේ අවබෝධයේ පැත්තට තමන්ගේ චින්තනය විවෘත කරගන්නකොට එයාට පුළුවන් මේ ඇති වෙන ක්‍රියාත්මක වීම මේවා මෙතන සත්‍ය වශයෙන්ම දැන් මෙතන සිද්ධ වෙන්නේ නාම රූප ධර්මයන්ගේ ඇතිවි නැතිවි යාමක් පමණයි මෛත්‍රිය වැඩිමස්සේ සිද්ධ වෙන්නේ. පඨවි ආපෝ තේජෝ වායෝ කියන දේව පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ தත්ත්වයන් අයිති රූපයට විඥානයයි අයිති නාමයට. විඥානි කියලා මෙතන වෙනම කතා කළේ නෑ. වේදනා සංඥා සංකාර සහිත විඥානය. එතකොට මෙතන පින්වත්නි මෛත්‍රිය වැඩිම අස්සේ
මෛත්‍රිය වඩන සත්වපුද්ගල භාවයේ අස්සේ සිද්ධ වෙන්නේ නාම රූප ධර්මයන්ගේ ඇතිවි නැතිවි යාමක් නේද? මේ නාම රූප ධර්මයන්ගේ ඇතිවි නැතිවි යාම පදනම් කරගෙන මගේ ආත්මී කියලා සත්වයක් පුද්ගලයෙක් වශයෙන් අපේ චින්තනය තුළ යම් මුලාවක් පවතිනවා විනා මෙතන සාරයක් වශයෙන් ග්‍රහණය කරගන්න කිසිම දෙයක් නැති බව අපට පුළුවන් අවබෝධය තුලින්ම අත්දකින්න. එතකොට අවබෝධය තුලින්ම අපට පුළුවන් මේ පරමාර්ථ සත්‍ය යථාර්ථවාදීව තේරුම් ගන්න. ඒ බඳු තේරුම් ගැනීමක් තුලින් පුළුවන් මෙතන සත්ව පුද්ගල භාවයේ දුරු කරගෙන උපාදානී කරගන්න සත්‍ය වශයෙන් කිසිවක් නැති බව තේරුම් අරගෙන අවබෝධයේ පැත්තට නැමෙන්න. ඒ වගේම තව පැත්තකින් දැන් අපි කියනවානේ මෙතන මේ පංචස්කන්ධ ලෝකයෙන් තමයි අපේ හිත මුදව ගන්න තියෙන්නේ කියලා. මෛත්‍රිය වඩනවා කියන එක අස්සේ සිද්ධ වෙන්නේ හුදු පංචස්කන්ධ ධර්මයක ඇතිවීමක් නැතිවීමක් පමණයි නේද? වෙන මේක දකින්න පින්වත්නි. මම මෛත්‍රිය වඩනවා මට හොඳට මෛත්‍රිය වැඩෙනවා හාමුදුරුවනේ කියලා කිව්වට සත්‍ය වශයෙන්ම පරමාර්ථ වශයෙන්ම මෙතන සිද්ධ වෙන්නේ මම මෛත්‍රිය වඩනවා නොව තමා තුළ ස්කන්ධ ධර්මයන්ගේ ඇතිවීමක් නැතිවීමක්. ඇස් දෙක පියාගෙන මෛත්‍රිය වඩනකොට ඒ තුළ මනෝ විඥානයයි පහළ වෙන්නේ. සමහර විට මම දුක් නැත්තෙක් වෙම්මා කියලා කිය අහා කරනකොට සෝත විඥානයයි පහළ වෙන්නේ. විඥාන ස්කන්ධේ පහළවීමක් නේද මෙතන සිද්ධ වුනේ. ඊට අනුව පින්වත්නි උතුරු දිසාභාග සියලු සත්වයෝ අවට සිටින සියලු සත්වයෝ මම මේ විදියට තමා තුළ නොඑක් සංඥා නේද පහළ වෙන්නේ. මෛත්‍රිය වඩන මම මේ පැත්තේ ඉන්නවා මට මෛත්‍රිය වැඩෙනවා කියලා කතා කළාට තමා තුළ සිද්ධ වෙලා තියෙන්නේ සත්‍ය වශයෙන් මෛත්‍රිය වැඩිවීමක් නොව තමා තුළ සංඥා ස්කන්ධයක ඇතිවීමක් නැතිවීමක් නේද? සංඥා ස්කන්ධයක ඇතිවීමක් නැතිවීමක් පමණයි නේද මෙතන සිද්ධ වෙලා තියෙන්නේ? ඒ වගේම පින්වත්නි ඊට අනුව තමා තුළ ඒ හිතේ අර සංස්කාරයන් වෙනදා වගේ සුපුරුදු විදියට ආයතන සියල්ලෙන්ම ගලාගෙන ඇවිල්ලා රාගයේ වගේ සංස්කාරයන් හිත මැඩ ගන්න නැතිකම නිසාම යම්කිසි निराமிස සුඛ වේදනාවක් මෛත්‍රිය වඩාගෙන යනකොට හරි සනීප ගතියක් බොහෝම ශාන්ත අත්දැකීමකට හිත විවෘත වෙනකොට තමා තුළ ඇති වෙන්නේ निराமிස සුඛ වේදනාවක්. निराமிස සුඛ වේදනාවක්. හැබැයි ඉතින් ඒක රාගානුසයට බර නෑ. निरामिस सुख वेदनावक निरामिस सुख वेदनावक हो सामिस हो निरामिस हो सुख वेदना हो दुख वेदना हो अदुक्कम सुख वेदना हो कवर वेदनावक ඇති වුණත් මෛත්‍රිය වඩනකොට සිද්ධ වුණේ වඩන තමන් තුළ වේදනා ස්කන්ධයක ඇතිවීමක් නැතිවීමක් නේද? වේදනා ස්කන්ධයේ ඇතිවීමක් නැතිවීමක් නේද? මම මෛත්‍රිය වැඩුවා කිව්වට දැන් සිද්ධ වෙලා තියෙන වේදනා ස්කන්ධයක निराமிස සුඛ වේදනාව පදනම් කරගෙන වේදනා ස්කන්ධයක ඇතිවීමක් නැතිවීමක් පමණමයි. ඊට අනුව මෛත්‍රී සිත පවා සංස්කාර වලට අයිති දෙයක් සංකාර වශයෙන් අපිට කතා කරගන්න වෙන්නේ. එතකොට සංකාර ස්කන්ධයක පහළවීමක්. ඒ වගේම මෛත්‍රිය වඩාගෙන ඉදිරියට යන ශ්‍රාවකයා තුළ මෛත්‍රියට සාපේක්ෂව තමා තුළ ප්‍රසන්න භාවයක් නිවුණු භාවයක් මෛත්‍රිය වඩනකොට ඒ කියන්නේ ඒ නාම ධර්ම ඇසුරෙන් රූපස්කන්ධයක් නිරතුරුව බිඳි යාමක් සිද්ධ වෙමින් පවතිනවා සිද්ධ වෙනවා. මේවා ගැන මුලින් මේ පංචස්කන්ධය ගැන අපි දේශනා 150ක් විතර මේ ප්‍රඥා නාලිකාව හරහා කරලා තියෙනවා. ඒවා අහපු අයට මේක කියන පමණින් මෙතන මෙහෙමයි සිද්ධ වෙන්නේ, මෙතන ස්කන්ධයන් මේ විදියටයි වැඩ කරන්නේ, මෙතන නාම රූප පදනම් කරගෙන මෙන්න මේ විදියටයි ක්‍රියාවලිය වෙන්නේ කියලා තමා තුළම පැහැදිලිව මේ සත්‍ය දැක ගන්න පුළුවන් මට්ටමක් එනවා. එතකොට මේ විදියට අත්දකින්නකොට තමා තුළ පින්වත්නි මේ නාම ධර්ම ඇසුරෙන් ඒ කියන්නේ විඥානස්කන්ධය, සංඥාස්කන්ධය, වේදනාස්කන්ධය, සංකාරස්කන්ධය ඇසුරෙන් පින්වත්නි ඒ නාම ධර්මයන් මේ ඔක්කොම නාම ධර්මනේ මේවා පදනම් කරගෙන රූපස්කන්ධයත් එතනම ඇති වෙලා නැති වෙලා යනවා. එතකොට මෙන්න මේ විදිහට නාම රූප ධර්මයන්ගේ ඇතිවීමක් නැතිවීමක් එහෙමත් නැත්නම් පංචස්කන්ධ ධර්මයක ඇතිවීමක් නැතිවීමක්
මෛත්‍රිය වැඩිම අස්සෙත් සිද්ධ වෙලා ඇත සිද්ධ වෙමින් පවතිනවා කියලා දැක්කොත් ඒවා එතනම ඇති වෙලා නැති වෙලා යන ආකාරය අපි දේශනාවලදී කියලා තියෙනවා. ඒක දැක්කොත් අනිච්ඡානුපස්සීව ඒ මෛත්‍රිය වඩපු ශ්‍රාවකයා ස්කන්ධයන්ගේ උදේවැය දැකලා අනිත්‍ය වශයෙන් බැලුවොත් මේ අනිත්‍ය වෙලන් ස්කන්ධයන් ටිකක් පදනම් කරගෙන මොන්නතරම් නිරාමිස සුඛ වේදනාවක් ඇති වුණත් මොන්නතරම් මෛත්‍රී සංකාරයක් ගැලුවත් මේකටවත් නොඇලිය යුතුයි කියලා එකත් අත්හැරලා දැම්මොත් නිරෝධානුපස්සී මේවා ඔක්කොම නිරුද්ධ වෙලා යන දේවල් නේද මේවා නිරෝධ ධර්මමයි කියලා යම් ශ්‍රාවකයෙකුට මේ නිරෝධය දකින්න පුළුවන් වුණොත් පටිනිස්සග්ගානුපස්සී විහෙරති. ඒ නිසා මේ සියල්ලම මානසික වශයෙන් අතහැර දැමිය යුතුයි කියලා එතනම ස්කන්ධයන් පිළිබඳ අනිච්චානුපස්සී විහෙරති, විරාගානුපස්සී විහෙරති, නිරෝධානුපස්සී විහෙරති, පටිනිස්සග්ගානුපස්සී විහෙරති ආදී වශයෙන් විහරණයකින් වාසය කරනකොට එතන වැඩෙන්නේ මෛත්‍රියයි වඩාගෙන දැන් සත්‍යයක් පුද්ගලයෙක් නැති බව තේරුම් අරගෙන මේ තුල සිද්ධ වෙන ස්කන්ධයන්ගේ උදේවැය දැකලා එතනම අනිත්‍ය වශයෙන් ඒ වගේම අනිච්චානුපස්සී, දුක්ඛානුපස්සී, අනාත්තානුපස්සී, විරාගානුපස්සී, ඊට පස්සේ නිබ්බිදානුපස්සී, නිරෝධානුපස්සී, පටිනිස්සග්ගානුපස්සී වශයෙන් සත්තාකාරයකින් අනුපස්සනාව මෙතනට යොදා ගන්න අපිට පුළුවන් වුණොත් ඒ යොදාගත් ශ්‍රාවකයාට පින්වත්නි ඒ මෛත්‍රී චිත්ත සමාධියෙන්ම අකුප්පා චේතෝ විමුක්තියට මෛත්‍රී චිත්ත සමාධියෙන්ම නිරෝධ සමාපත්තියත් එක්ක එකතු වෙන්න පුළුවන්. සියල්ලම අතහැර දමා උපේක්ෂාවකට සදාතනික උපේක්ෂාවකට හිතපත් කරගෙන සදාතනික නිවීමක් දක්වාම අවශ්‍ය නම් මෛත්‍රී භාවනාව පාවිච්චි කරන්න පුළුවන්. ඒකට අපි උනන්දු විය යුතුයි. මේ කියන ප්‍රායෝගික ප්‍රතිඵලයේ කොහොම වුණත් අවබෝධයට වඩා බර වෙච්ච චිත්තසංතානයක් ගොඩනගා ගන්න අමාරු වෙයි කියලා අපි හිතන්නේ නැහැ. ඒ නිසා මෛත්‍රී භාවනාව ඒකාන්ත වශයෙන්ම බුදුරජාණන් වහන්සේ වදාළ විදිහමයි ඒ පුද්ගලයා විසින් බුදුරජාණන් වහන්සේ වදාළ විදියට අපමාන චේතෝ විමුක්තියත් මහග්ගත චේතෝ විමුක්තියත් තියෙන ස්වභාව දෙකෙන් දියුණු කළ යුතුයි. හැබැයි මෙතනින්ම විදර්ශනා කරගන්න අවශ්‍ය නම් ඒකට අදාළ හැරවුම් ලක්ෂයක් අපට දක්ෂ ඥානවන්ත ශ්‍රාවකයෙකුට හොයාගන්න යොදාගන්න බැරි කමක් නැති බවත් අපි තේරුම් ගත යුතුයි. එතනින් අවශ්‍ය නම් අවබෝධය කරා යන්න පුළුවන්. ඔබ හොඳට බලන්න මෙත්තානිසංස සූත්‍රයේ අන්තිම ආනිසංස ටික බලන්න. නිවන ගැන අදහසක් තියෙනවා මෙත්තානිසංසයක් විදියට. તો නිවන ගැන අදහසක් එන්න නම් මේ උපාදානයේ නොහිටින මට්ටමට පංච උපාදානස්කන්ධය තුල උපාදානයේ නොහිටින මට්ටමට එයා තුල පරිකල්පනයක් තියෙන්න ඕන. ඒ බඳු කල්පනාවක් හදාගන්න විදිහක් තමයි මේ පැහැදිලි කළේ. මේ බඳු දේශනාවක් තුළින් සදාතනික නිවීම පිණිස ඔබ හැම දිනාටම මේ උතුම් බුද්ධ දේශනාව උපකාර වේවා කියලා අපි හැම දිනාටම ආශිර්වාද එකතු කරනවා. පින්වත්නි, අද මේ උතුම් දේශනාව සඳහා සදැහැති දායකත්වයේ